ඩයලොග් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් හඳුන්වා දෙන මුළු දවස පුරාවට ඔෆිස් සහ ඉගෙනුම් වැඩ සඳහා any time data package Zoom, Google, Microsoft, YouTube අධ්‍යාපනික ඇප් සහ වෙබ් භාවිතයන් සඳහා සුවිශේෂී ගාස්තු සමග GB 35ක් රුපියල් 495යි GB 80ක් රුපියල් 995යි ඔබත් අදම ඇක්ටිවේට් කරගන්න සුපිරි අධිවේගී හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් සමග අදම ඔබේ නිවසත් බලකන්වන්න ඩයලොග් අනාගතය අදයි සහෘද ප්‍රේක්ෂක ඔබ සියලු දෙනා පිළිගන්නවා සංග්‍රාමයේ ඔන්ලයින් එඩිෂන් powered by dialog broadband වෙත. ඔබ මේ එකතු වී සිටින්නේ පිළියන්දල මධ්‍ය විද්‍යාලයත් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයත් අතර පවත්වන ප්‍රථම වටේ විවාදයත් සමගයි. අද දින මේ විවාදයේ මාතෘකාව ලෙස කොරෝනා අභියෝගයේ ජය ගැනීම සඳහා මෙරට සෞඛ්‍ය ශාස්ත්‍රයේ සූදානම ප්‍රශස්ත මට්ටමක පවතී ප්‍රශස්ත මට්ටමක නොපවතී. මාතෘකාව යෝජනා කරනවා පිළියන්දල මධ්‍ය විද්‍යාලය මාතෘකාව ප්‍රතියෝජනා කරනවා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය. අද දින මේ විවාදයේ විනිශ්චය කිරීම සම්බන්ධයෙන් අප සමග එකතු වෙනවා ගම්බහ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදී විවාදක කුසල් වීරරත්න මහත්මයා, ඒ වගේම කොළඹ මහානාම විද්‍යාලයේ ආදී විවාදක රන්දික දිසිල්වා මහත්මයා, ඒ වගේම පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ ආදී විවාදක ඩිලන්ත දිසිල්වා මහත්මයා. විවාදයට සියලු කටයුතු සූදානම්. අපි යමු වෙමු විවාදයේ වෙත. As the foremost institute of its kind, IPM is now ready for the brave new road ahead, while ushering in an era of momentous change that will ensure even greater success. Today, the institute celebrates yet another milestone on its journey of excellence, as IPM is transformed by its recently acquired chartered status into CIPM, the Chartered Institute of Personnel Management. CIPM Skipper Strike. යෝජක හා ප්‍රතියෝජක පිළේ නායකයින් හට තම අදහස් දැක්වීම සඳහා මිනිත්තු 4ක කාලයක් මේ වටේදී හිමි වේ. කොරෝනා අභියෝගය ජය ගැනීම සඳහා මෙරට සෞඛ්‍ය ශාස්ත්‍රයේ සූදානම ප්‍රශස්ත මට්ටම පවතී. ඉතින් ගරු විද්වතුනි අරබන්නම් මගේ කතිකාවලිය මේ කොරෝනා වෛරසය පිළිබඳව. ඉතින් අද සමස්ත ලෝකයක් වැළඳගෙන සිටිනා වූ මේ කොරෝනා වෛරසය පිළිබඳ මා ඔබට අමුතුවෙන් පැහැදිලි කිරීමට අවශ්‍යතාවයක් නොවේද? ඉතින් කොරෝනා වෛරසය යනු චීනයේ වුහාන් ප්‍රාන්තයෙන් ආරම්භ කර සමස්ත ලෝකයක් ආක්‍රමණය කිරීමට සමත් වූ එක් වෛරසයක්. ඉතින් කොරෝනා අභියෝගය කුමක්ද මේ කොරෝනා අභියෝගය කියන්නේ? අද අපිට ලැබී තියෙන ප්‍රධානම මාතෘකාව වශයෙන් කතා කිරීමට යෝජිත වෙන්නේ කොරෝනා අභියෝගයේ ජය ගැනීමට මෙරට සෞඛ්‍ය ශාස්ත්‍රයේ සූදානම් කෙසේද යන්න. මා ඔබට පුංචි උදාහරණයකින් මගේ කතිකාවලිය ආරම්භ කරන්නම්. ඉතින් දෙන්න මට අවසර. මා ළඟ රුපියල් 100ක මුදලක් තිබෙනවා. මාගේ මිත්‍රයා ළඟ රුපියල් ලක්ෂයක මුදලක් තිබෙනවා. මාහට ඊටම දරුණු කොරෝනා වගේ ආසාදිත වසංගත රෝගයක් පෙළදෙනවා. ඉතින් ගරු විද්වතුනි මා මේ ඒ 100 පාවිච්චි කළා. ඒ 100 මගේ ජීවන තත්ත්වයට යටපත් කරගෙන මා ඒ 100 පුංචි මුදලක් පාවිච්චි කළා. මගේ ඒ තියෙනා වසංගත තත්ත්වය මම නැති කරගෙන මා ස්ථාවරත්වයට පමිනෙනවා. නමුත් මගේ යාළුවා ගාව කොපමණ මුදලක් තිබ්බත් ඔහු ගාව ඊට වැඩි මුදලක් තිබ්බත් ඔහු එය නිසියාකාරව පරිහරණය නොකර තමාගේ වසංගත තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකිව ඔහු ඒ වසංගත තත්වයෙන් ඒ වගේම තමයි පීඩාවට ලක් වෙනවා. අන්න ඒ වගේ තමයි තුන්වන ලෝකයේ රටක් විදියට ශ්‍රී ලංකාව සෞඛ්‍ය ශාස්ත්‍රය පාවිච්චි කළා ඒ තියෙනා වසංගතය මඩ පැවැත්වීමට කටයුතු කරනවා. අද දියුණු වෙලා තියෙන රටවල් වශයෙන් ගරු විද්වතුනේ ඇමරිකාව, චීනය, ජපානය ඒ වගේම තමයි තවත් ලෝකයේ රටවල් පවතිනවා. ඉතින් මේවට තිබෙන සියලු සම්පත් තිබ්බත් ඒගොල්ලොන්ට ඒ තියෙනා සම්පත් නිසියාකාරව පාවිච්චි කර ගැනීම නොහැකි වීම නිසා අද ඒගොල්ලෝ ඉතාමත් පීඩාකාරී තත්ත්වයට පත් වෙලා තියෙනවා ගරු විද්වතුනි. ඉතින් මෙරට සෞඛ්‍ය ශාස්ත්‍රය ගැන කතා කරනවා නම් අපිට කතා කරන්න තියෙන එක් විශේෂාංගයක් තමයි මානුෂීය ගුණාංග. ඉතින් මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ තියෙන මානසික ගුණාංග නිසා නොවේද මාර්තු 12 වෙනිදා මෙරටට පැමිණි චීන ජාතික කාන්තාව කොරෝනා රෝගියෙක් බවට හඳුනාගෙන ඇයට කරන්න පුළුවන් ප්‍රතිඋපකාර සියල්ල කරලා ඇයව ඉතාමත් ඉක්මන් සුවයට පත් කරනවා ගරු විද්වතුනි. ඉතින් ඒ පත් කිරීම සමග ඇය ඉතා සිත සතුටින් මෙරටට තියෙනා වූ ආගන්තුක සත්කාර වැදගෙන ඒ වගේම තමයි මෙරට තියෙනා වූ සෞඛ්‍ය ශාස්ත්‍රයේ තියෙනා වූ මානසික ගුණාංග හඳුනගෙන ඇය ඉක්මනට තමාගේ මවුරට බාර පිටත් වෙනවා. ඒ වගේම තමයි එතෙන් පසු ගන්නවා නම් ඕගොල්ලන්ට විද්වතුන් කියන්න අවශ්‍යයි.
ගුවන් යානාවකින් පැමිණෙන සියලුම පුද්ගලයන් ඒ කරන්නා වූ PCR පරීක්ෂණ වලට ලක් කරලා ඔවුන්ගේ තියෙනා ඒ රෝගය හඳුනාගෙන ඔවුන්ට නිසියාකාරයෙන් ප්‍රතිකාර ලබලා ප්‍රතිකාර කිරීමට ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන කරා ළඟා කරනවා ගරු විද්වතුනි. ඉතින් ඒ නිරෝධායන කරා මධ්‍යස්ථාන වලදී ඔවුන්ට දෙන්නා වූ ඒ සෞඛ්‍ය පහසුකම් ඒ වගේම තමයි ඒ සෞඛ්‍ය ශාස්ත්‍රය පිළිබඳ ඔවුන්ගේ තියෙනා වූ ඒ දැනුවත් කිරීම ඒ වගේම තමයි සෞඛ්‍ය පුරුදු ඔවුන්ව දැනුවත් කරනවා ගරු විද්වතුනි. ඒ සෞඛ්‍ය පුරුදු නිසා අද වන විට ඊයේ වන විට ඔබට පෙරෙන්න ඇති එක් පුද්ගලෙක් මාධ්‍යයට පැමිණ කතා කරනවා මම ඉතාලියේ ඉඳලා ආවේ ඉතාලියේ මගේ අම්මට ඒ වගේම තමයි ඉතාලියේදී ඒ තියෙනා වූ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඊටම ඉහළ ස්ථානයක් පවතින ඉතාලිය තාමත් ඔවුන්ට බැරි වෙලා තියෙනවා ඒ කොරෝනා වෛරසය මැඩපවත්ව ගන්න ගරු විද්වතුනි. ගරු බුද්ධිමතුනේ මෙතුම කතාව පටන් ගන්නකොටම වරද්දනවා. මෙතුම මොකක්ද කියන්නේ ලංකාවට සාපේක්ෂව ගරු බුද්ධිමතුනේ කොරෝනා අභියෝගයෙන් මනින්න පටන් ගන්නවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ගරු බුද්ධිමතුනේ ලංකාවට පුළුවන් ද බැරිද කියන කාරණේ නෙමෙයි. මාතෘකාවේ අහන්නේ ගරු බුද්ධිමතුනේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ සූදානම. එතකොට ගරු බුද්ධිමතුනේ අපි ඔබතුමාලට ලස්සනට පැහැදිලි කරලා දෙනවා කොහොමද ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රය මේ කියන කොරෝනා අභියෝගයේ ජය ගැනීම සඳහා ප්‍රශස්ත කාර්යභාරයක් ප්‍රශස්ත සූදානමක් උන් නැත්තේ කියලා ගරු බුද්ධිමතුනේ ඒකත් එක්ක ඔබතුමාලගේ අවධානය අරගෙන යන්න අද කතා කරන්න රිච්මන්ඩේ මාතෘකාව කොරෝනා අභියෝගයේ ජය ගැනීම සඳහා මෙරට සෞඛ්‍ය ශාස්ත්‍රයේ සූදානම ප්‍රශස්ත මට්ටමක නොපවතී ගරු බුද්ධිමතුනේ විවාදයට අර්ථකථනයේ අවශ්‍යතාවය හොඳින්ම සහ තදින්ම දැනන වෙලාවක අවධානය අරගෙන යන්න කතා කරන්න පළවෙනි වැදගත් වචන ඛණ්ඩනය කොරෝනා අභියෝගයේ ජය ගැනීම සඳහා ගරු බුද්ධිමතුනේ කොරෝනා අභියෝගය කියලා කියනකොට අමුතුවෙන්ම ඔබතුමාලට කොරෝනා වෛරස් එක ගැන හඳුන්වලා දෙන්න ඕනේ නැහැ ඔබත් මමත් දන්න කාරණේ තමයි මිනිසුන්ට හා සත්ව විශේෂ වලට ඇති වෙන තාමත් පෙරදිග අපරදිග වෛද්‍ය ශ්‍රේෂ්ඨයන්දී මේ සඳහා ඍජු ප්‍රතිකර්මයක් හොයාගෙන නැති වෙන තැනදී ඒ කියන කොරෝනා වෛරස් එක ලංකාවට අභියෝගයක් වෙන්නේ අපි දකිනවා ලංකාවේ ආසන්න රටවලට කොරෝනා වෛරස් එක ගෝලීය වශයෙන් ව්‍යාප්ත වුණාට පස්සේ ඒක ලංකාවට අභියෝගයක් වෙන්න පටන් ගන්නවා. එහෙම අභියෝගයක් ජය ගැනීම සඳහා ගරු බුද්ධිමතුනේ කොරෝනා අභියෝගය ඇති වෙලා ඉන්න කොරෝනා රෝගය ඇති වෙලා ඉන්න අවසන් රෝගිය සුව වෙලා කොරෝනා රෝගය ලංකාවෙන් තුරන් වෙන තැනදී අපි දකිනවා ඒක ජය ගැනීමක් කියලා. ඊළඟ වැදගත් වචන ඛණ්ඩනය ගරු බුද්ධිමතුනේ මෙරට සෞඛ්‍ය ශාස්ත්‍රයේ සූදානම සෞඛ්‍ය ශාස්ත්‍රයක් කියලා කියනකොට අපි දකිනවා ගරු බුද්ධිමතුනේ මේ කියන සෞඛ්‍ය ශාස්ත්‍රය ඇතුලේ රටක තියෙන විවිධ අංශ ඒකාබද්ධ වෙන්න පුළුවන්. ඔක්ස්ෆර්ඩ් අකාරාදියට අනුකූලව ගරු බුද්ධිමතුනේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම හා නිවාරණය කිරීම සඳහා ගරු බුද්ධිමතුනේ විවිධ අංශ තුල ආර්ථික පද්ධති තුල අංශ ඒකාබද්ධ කිරීම මේ කියන සෞඛ්‍ය ශාස්ත්‍රය අදාළයි ගරු බුද්ධිමතුනේ. ඊළඟට සූදානම කියන්නේ ගරු බුද්ධිමතුනේ අපි දකිනවා යම්කිසි කාර්යභාරයකට පෙර ලෑස්තිය ඊළඟ වැදගත් වචන ඛණ්ඩනය ප්‍රශස්ත මට්ටමක නොපවතී ගරු බුද්ධිමතුනේ ක්‍රේම්බ්‍රිජ් අගාරාදියට අනුව ඕකේ අර්ථකථනය පැහැදිලිවම තියෙන්නේ අපි දකින විදිහට විශේෂණයක දැකිය හැකි උපරිම මට්ටම හොඳම ඵලය ගරු බුද්ධිමතුනේ අපි දකිනවා ප්‍රශස්ත මට්ටම කියලා. ඔන්න අර්ථකථන ওই විදිහට ඔබතුමාලට හඳුන්වලා දීලා දැන් යමු කතා කරන්න අපි අද විවාදයට කියන පදනම ගරු බුද්ධිමතුනේ හොඳින් අවධානය කරගන්න. කොරෝනා අභියෝගය ජය ගැනීම සඳහා මෙරට සෞඛ්‍ය ශාස්ත්‍රයේ සූදානම ප්‍රශස්ත නෑ කියලා කියන්නේ ගරු බුද්ධිමතුනේ ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රය කියලා කියන්නේ ගරු බුද්ධිමතුනේ ලෝකෙට සාපේක්ෂව ඉතා ඉහළ ඉන්න ශාස්ත්‍රයක්. ඇයි මම එහෙම කියන්නේ ගරු බුද්ධිමතුනේ ලංකාවේ අද වෙනකොට ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලංකාව අද වෙනකොට ගරු බුද්ධිමතුනේ ප්‍රධානම සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් ඉහළ ඉන්න කියලා පෙන්නනවා. ලංකාවේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරුන්ට බෙදලා එතනින් එහාට ගිහිල්ලා ගරු බුද්ධිමතුනේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වර්ගීකරණය කළා. වසංගත රෝග නිවාරණය සම්බන්ධයෙන් විශාල ජාලයක් ඇති කරනවා ගරු බුද්ධිමතුනේ. නවතිනවද නෑ. ලංකාවේ එක රෝහලකට රෝගීන් ඉන්න ප්‍රමාණය අඩු වෙනකොට වෛද්‍යවරයෙකුට බලන් ඉන්න රෝගීන් ප්‍රමාණය අඩු වෙනවා. ඩොක්ටර් පෙට් ෆේස් ටු ෆේස් දෙවන හා තෙවන කතිකයන්ගේ කතාවට පෙර තම සමාන්තර ප්‍රතිවාදී කතිකයාට තත්පර 15ක කාලයක් ප්‍රශ්න කිරීම සඳහා අවස්ථාව හිමි වේ. හොඳයි ගරු බුද්ධිමතුනේ අද විවාදයේ මාතෘකාව කොරෝනා අභියෝගයේ ජය ගැනීම සඳහා මෙරට සෞඛ්‍ය ශාස්ත්‍රයේ සූදානම ප්‍රශස්ත මට්ටමක නොපවතී. මුලින්ම ඔබතුමාලගේ අවධානය අරගෙන යන්නේ මෙතුමාලගේ විවාදය ගැන අපු කරුණු කාරණා එක්කලා කතා කරන්න. මතකද ගරු බුද්ධිමතුනේ ඔන්න ලංකාව ඇතුලේ ශක්්‍යතාවය මෙන්න මෙහෙමයි. ලංකාවට කරන්න පුළුවන් මෙන්න මේ ටික. ඕවා ගරු බුද්ධිමතුනේ කොරෝනා අභියෝගයට අදාළ නැහැ. ඇයි මම මෙහෙම කියන්නේ? ගරු බුද්ධිමතුනේ කොරෝනා අභියෝගය ලංකාවට එද්දි බලබල හිටියද ගරු බුද්ධිමතුනේ? ලංකාවේ ශක්්‍යතාවය මෙන්න මෙහෙමයි. ඒ විතරක් නෙමෙයි ගරු බුද්ධිමතුනේ ඇමරිකාවේ ශක්්‍යතාවය මෙන්න
මෙහෙමයි. එතකොට ඇමරිකාවට අපි වැඩියෙන් බලපාමු. ඔන්න ලංකාවට පොඩ්ඩක් බලපාමු කියලා. එහෙම බොරු කතා විවාද ගේන්න එපා ගරු බුද්ධිමතුනේ. ඕව ලංකාවට වෙනමයි කියලා ඉන්නේ නෑ ගරු බුද්ධිමතුනේ. ලංකාවටත් බලපාන්නේ අනෙක් රටවල වලට වගේම තමයි. පරිසර සාධක හැරුණකොට ගරු බුද්ධිමතුනේ. අනිත් හැමදේම ලංකාවට බලපාන්නේ ඇමරිකාවට බලපෑවා වගේ තමයි ගරු බුද්ධිමතුනේ. අන්න එතනදී අපි දකිනවා මෙතුමන්ලා විවාදයට ගේන කාරණාව ගරු බුද්ධිමතුනේ අපිට ලංකාවට සාපේක්ෂව කතා කරන්න බෑ මේක. අපි කතා කරමු ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රයට සාපේක්ෂව. ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රයත් එක්ක කතා කරද්දී ගරු බුද්ධිමතුනේ WHO එකේ ලොකු ගරු බුද්ධිමතුනේ WHO එකේ ප්‍රධානියා කියනවා ලංකාවේ තමයි හොඳම සෞඛ්‍ය ශාස්ත්‍රය තියෙන්නේ කියලා. ගරු බුද්ධිමතුනේ මේක ඔබතුමාට පැහැදිලි කරන්න ඕනේ නෑ. අන්න එතකොට ගරු බුද්ධිමතුනේ එහෙම සෞඛ්‍ය ශාස්ත්‍රයක් තියෙන රටක් අද වෙනකොට ලංකාව අරගෙන තියෙන පියවර මොනවද? ගරු බුද්ධිමතුනේ අවධානය අරගෙන යන්නේ ලංකාවේ නවෝත්පාදනත් එක්කලා කතා කරන්න. ඇත්තටම ගරු බුද්ධිමතුනේ ඔබතුමාට හිතෙන්න පුළුවන් නවෝත්පාදන කිව්වම කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ කියලා. ගරු බුද්ධිමතුනේ යම් කිසි රටක් ගරු බුද්ධිමතුනේ සෞඛ්‍ය ශාස්ත්‍රයත් එක්ක ඉදිරියට යද්දී සෞඛ්‍ය ශාස්ත්‍රය සූදානම් වෙද්දී ගරු බුද්ධිමතුනේ අනිවාර්යයෙන්ම නවෝත්පාදන අත්‍යවශ්‍ය වෙනවා. එහෙම අත්‍යවශ්‍ය වෙන නවෝත්පාදන වලට අද වෙනකොට ලංකාවේ ලැබිලා තියෙන තැන මොකද්ද? ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රය දීලා තියෙන තැන මොකද්ද? ගරු බුද්ධිමතුනේ රෝගියාට සමීප නොවී අසකරනාසය පරීක්ෂා කරන යන්ත්‍රයක් හැදුවා. එතනින් එහාට ගිහිල්ලා මෙරට නිෂ්පාදිත PCR යන්ත්‍රයක් හැදුවා. දෙන්නට පාවිච්චි කරන්න පුළුවන් වෙන්ටිලේටර් එකක් හැදුවා. දැන් ගරු බුද්ධිමතුනේ කොහෙද ඕවා? අද වෙනකොට ලංකාවේ පාවිච්චි කරලා තියෙද අඩුම ගානේ ගරු බුද්ධිමතුනේ දිරිදීමනාවක් දීලා තියෙද ණයක් දීලා තියෙද අඩුම ගානේ ගරු බුද්ධිමතුනේ ඔක හොස්පිටල් එකක ගිහලා චෙක් කරලා තියෙද දැම්මට කියන්න ගරු බුද්ධිමතුනේ ඔහොම තත්ත්වයකදීද අපි ලංකාව බලාපොරොත්තු වෙන්නේ ගරු බුද්ධිමතුනේ දෙවන රැල්ලක් ලංකාවේ ආවොත් ලංකාව කොහොමද තාක්ෂණයත් එක්කලා දිනු වෙන්නේ ලංකාව කොහොමද තාක්ෂණයත් එක්ක ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රයට උත්තර හොයන්නේ ඔන්න ගරු බුද්ධිමතුනේ සූදානම විවාදේ වැදගත්ම වචනය ලංකාව ඔබට සූදානම් වෙලා තියෙද ඇත්තටම නෑ නේද ගරු බුද්ධිමතුනේ ඒක තමයි මෙච්චර විවාද කිව්වේ කොරෝනා අභියෝගය ජය ගැනීම සඳහා මෙරට සෞඛ්‍ය ශාස්ත්‍රයේ සූදානම ප්‍රශස්ත මට්ටමක නොපවතී කියලා එතනින් එහාට ගිහලා ඔබතුමාලත් එක්ක කතා කරන්නේ ලංකාවේ මැතිවරණයක් එක්කලා ගරු බුද්ධිමතුනේ අද වෙනකොට මැතිවරණය ගැසට් කරලා ඉවරයි හැබැයි ගරු බුද්ධිමතුනේ මේ දැන් වෙනකොටත් ලංකාවේ අතුරු සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් කිසියම් ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවද මැතිවරණයේදී මෙන්න මේ දේවල් කරන්න ඕන එක තැනක ඉන්න පුළුවන් මේ ප්‍රමාණයයි ඊට පස්සේ මෙතන ඡන්ද දාන්න පුළුවන් එකපාරටකට මෙන්න මේ ප්‍රමාණයයි ගරු බුද්ධිමතුනේ ওই වගේ දේවල් ලංකාවේ තුල කොහේ හරි කියලා තියෙනවද අඩුම ගානේ ගැසට් කරලා තියෙනවද ලංකාවේ තියෙන පුළුල් හා නිදහස් සෞඛ්‍ය ශාස්ත්‍රය ඇතුලේ ලංකාවේ දැනට ගන්න සූදානම ප්‍රමාණවත්ද? ප්‍රශ්නාංක 2 PCR යන්ත්‍ර 120ක් තියෙන ලංකාවේ පරීක්ෂණ 5000ක් කරන්න පුළුවන්. හැබැයි දැනට ගන්න පරීක්ෂණ සංඛ්‍යාව ප්‍රමාණවත්ද? ප්‍රශ්නාංක 3 තොණ්ඩමන් මහත්මයාගේ මලගෙදර ඇතුලේ නිරෝධායන නීති රීති කඩ කරපුවට ඔබතුමාලා ගත ක්‍රියාමාර්ග මොනවාද? අවසරයි ගරු විද්වත් නිෂ්ඨ මණ්ඩලයනි. කොරෝනා අභියෝගයේ ජය ගැනීම සඳහා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සූදානම් උසස් මට්ටමක පවතින බව මා තහවුරු කරනවා. ප්‍රතියෝජක පිළින් අසලන ප්‍රශ්නයට මා සූදානම්. ඒ වගේම ඔහු පවසනවා PCR පරීක්ෂණ ප්‍රමාණයක PCR කිරීමට සූදානම් කියලා. ඔව් මෙතෙක් PCR පරීක්ෂණ 98637 දක්වා ඉක්මවලා. ඉතින් මේ ගුවන් තොටුපොළේදීම මේ ගුවන් තොටුපොළේදීම තමයි PCR පරීක්ෂණ සිදු කරන්නේ. ඉතින් එසේ PCR පරීක්ෂණ සිදු කළා තමයි COVID-19 රෝගීන් ඊයේ 19 දෙනෙකු සොයාගත්තේ. ඒ COVID-19 19 දෙනෙකු සොයාගත් අතර අනෙකුත් සියලුම විදේශික නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කරා. ඒ වගේම ඔහු අසපු දෙවෙනි ප්‍රශ්නේ තමයි තොණ්ඩමන් මහතාගේ මලගෙදරදී COVID-19 වෛරසය සඳහා නිරෝධායන කටයුතු පැහැදිලි කරාද යන්න. ඉතින් තොණ්ඩමන් මහතා යනුවෙන් අදහස් කරන්නේ මේ රටට ඉතා වැදගත් පුද්ගලෙක්. ඔහුගේ මලගෙදර ගිය එකේ කිසිවක් නිරෝධායන නීති රීති කඩ කරා තමයි. එහෙත් අපේ වෛරසය සමාජය අතර කිසිදු විතක මෙහෙවුනේ නැහැ. අප්‍රේල් 30න් පසුව සමාජයේ කිසිදු COVID-19 රෝගියෙකු සොයා ගැනීමට අපහසු වුණා. ඉතින් කිසිදු රෝගියෙකු සොයා ගැනීමට අපහසු වුණා. ඒ වගේම තමයි අද වන විට අපේ COVID-19 රෝගීන් COVID-19 මරණ ගණන 11 දෙනෙක්ගේ සීමිත වෙලා තියෙනවා. ඒ වගේම තමයි දිනෙන් දින අපේ COVID-19 රෝගීන් ඉහළ ගියත් සමාජයේ කිසිදු COVID-19 රෝගීන් හමුවන්නේ නැහැ. ඒ හමුවන්නේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් සහ නාවික හමුදාවෙන්. ඒ වගේම තමයි දැනට සුවවීමේ ප්‍රවණතාවත් වැඩි. ඒ සුවවීමේ ප්‍රවණතාව වැඩි දිනෙන් දින. ඊයේ වෙන විට COVID-19 රෝගීන්ගේ සුව වන ප්‍රමාණය 1639 දක්වා ඉහළට ගිහින් තියෙනවා. ඉතින් මේ ඉහළ ගිහින් තියෙන්නේ මේ සෞඛ්‍ය සේවා ඉතා නිවැරදිව කාර්යක්ෂමව ඔවුන්ගේ සේවා කටයුතු කරපු නිසා නේද? ඒ වගේම අපේ හෙදිහෙදියන් අපිට COVID-19 වෛරසයට විතරක් නෙමෙයි ඔවුන් වෛරසයේ මානසික වැටලා ඉන්නකොට ඔවුන් එයින් වටන්න නැතුව ඔවුන්ට ශක්තිය ධෛර්යය දෙනවා. ඒ වගේම ඒ හින්දා තමයි අද අපේ රට මෙවැනි
ඒ වගේම තමයි ඒ වගේම තමයි අපේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිතා කළේ. ඒ හින්දා තමයි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිතා කළ තියෙන හින්දා තමයි පාසල් ආරම්භ කිරීමද අධීර 4ක් යටතේ ආරම්භ කරන්න කියන්නේ. කොරෝනා අභියෝගය ජය ගැනීම සඳහා මෙයට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සූදානම් උසස් පට්ටම නොපවතින්නේ ඇයි? ගරු බුද්ධිමත්තුනේ ඔය හැම එකටම උත්තර දෙන්න බලාගෙන අද විවාදයේ මාතෘකාව කොරෝනා අභියෝගය ජය ගැනීම සඳහා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සූදානම ප්‍රශස්ත මට්ටමක නොපවතී. ගරු බුද්ධිමත්තුනේ අවධානය අරගෙන යන යෝජක පළවෙන්න විවාදයට ගේන කරුණු කාරණාත් එක්කලා කතා කරන්න. මතකද එතුමා විවාදය තුළට ගේන්නේ අද වෙනකොට ලංකාවේ තුල නිරෝධායන මධ්‍යස්ථාන ටික ඉදි කරානේ. එතනින් එහාට ගිහිල්ලා එහෙම ඉදි කරපු නිරෝධායන මධ්‍යස්ථාන වලින් අද වෙනකොට ගරු බුද්ධිමත්තුනේ රෝගීන් සුව වුණානි කියලා. ගරු බුද්ධිමත්තුනේ මතකද අද වෙනකොට නිරෝධායන මධ්‍යස්ථාන වලින් පැනලා ගියපු ප්‍රමාණයක් ඉන්නවා. එතනින් එහාට ගිහිල්ලා අමතක කරන්න එපා. අද වෙනකොට නිරෝධායන මධ්‍යස්ථාන වල නිරෝධායනය වෙලා තව දුරටත් කොවිඩ් ආසාදිතයන් බවට පත් වෙච්ච පිරිසක් ඉන්නවා ගරු බුද්ධිමතුනේ. එතකොට එහෙම තත්ත්වයක් ඇතුලේ අර නිරෝධායන ක්‍රියාවලිය ඇතුලේ ගරු බුද්ධිමතුනේ ඒකේ පසුවිවරමක් කරන්න ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රය සූදානම් වෙලා නැහැ. එතකොට කොරෝනා අභියෝගය ජය ගැනීම සඳහා මෙරට සෞඛ්‍ය ශාස්ත්‍රයේ සූදානම ප්‍රශස්ත මට්ටමක නොපවතී කියනවා ගරු බුද්ධිමතුනේ. ඊළඟට මෙතුමන්ලගේ තුන්වෙනි කතිකාවේ විවාදය තුළ ගේන කාරණාව තමයි ගරු බුද්ධිමතුනේ. අද වෙනකොට ලංකාවේ PCR පරීක්ෂණ 98600ක් කළා කිව්වා. ගරු බුද්ධිමතුනේ ලංකාවේ PCR පරීක්ෂණ 98600ක් කරන එක නෙමෙයි වැදගත් වෙන්නේ. අද වෙනකොට ලංකාවේ තුල PCR පරීක්ෂණ යන්ත්‍ර 120ක් තියෙනවා. ඒ පරීක්ෂණ යන්ත්‍ර 120 ඇතුලේ ගරු බුද්ධිමතුනේ දිනකට පවත්වන්න පුළුවන් PCR පරීක්ෂණ සංඛ්‍යාව 5000යි. හැබැයි ගරු බුද්ධිමතුනේ ලංකාවේ අද වෙනකොට කරන්නේ PCR පරීක්ෂණ 1500 අතර ප්‍රමාණයක් විතරයි ගරු බුද්ධිමතුනේ. එතකොට තව PCR පරීක්ෂණ 3500ක් ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රයට කරන්න පුළුවන්. එතකොට ගරු බුද්ධිමතුනේ එතන ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ශක්්‍යතාවය තියාගෙන තමන්ගේ හැකියාව ගරු බුද්ධිමතුනේ සිද්ධ කරන්නේ. එතකොට එතන සූදානම නැත්තේ ගරු බුද්ධිමතුනේ ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රය තුලේ. එතකොට ගරු බුද්ධිමතුනේ අපි විවාදය තුලේ පැහැදිලිවම දකිනවා කොරෝනා අභියෝගය ජය ගැනීම සඳහා මෙරට සෞඛ්‍ය ශාස්ත්‍රයේ සූදානම ප්‍රශස්ත මට්ටමක නොබවති කියලා. ඊළඟට ගරු බුද්ධිමතුනේ ඔබතුමාලගේ අවධානය අරගෙන යන්නේ සුදුවැල්ල සිදුවීමත් එක්කලා කතා කරන්න. මතකද නාවික හමුදා නිලධාරීන් ටික එදා සුදුවැල්ල තරුණයන් ටික අල්ලන්නේ නැද්ද ගරු බුද්ධිමතුනේ? උන්ට COVID-19 රෝගය බෝ වෙනවා ගරු බුද්ධිමතුනේ. එතනින් එහාට ගිහිල්ලා ඒ COVID-19 බෝ වෙච්ච නාවික හමුදා නිලධාරීන් ටික ගරු බුද්ධිමතුනේ අපි දැක්කා සමාජයට යෑමත් එක්කලා ඒ සමාජය ඇතුලේ COVID-19 පොකුරු ටික වාර්තා වුණා. ඩයලොග් මාස්ටර් බ්ලාස්ටර් කණ්ඩායමේ සිව්වන කතිකයාට අදහස් දැක්වීම සඳහා මිනිත්තු 4ක කාලයක් හිමිවන අතර ඔහුගේ අවස්ථාවට පෙර ඔහුගේ ප්‍රශ්න කිරීමට තත්පර 15ක කාලයක් ප්‍රතිවාදී පිළේ ඕනෑම කතිකයෙකුට හිමි වේ. දිලිව ඔබතුමිය පිළිතුරු දෙන්න. පළවෙනි ප්‍රශ්නය රටට සේවයක් කර නිසා තොණ්ඩමන්ගේ මලගෙදර ගියාම සෞඛ්‍ය නීති රීති කඩ වුණාද නැද්ද? ඒක පැහැදිලිව කියන්නේ ඒක වැරද්දක් නෙමෙයිද කියලා. ඔබ මට පළවෙනුවටම ප්‍රශ්නය යොමු කළා රටට සේවයක් කළ තොණ්ඩමන්ගේ මලගෙදර ගිය එක ඒ මිනිස්සු සහභාගී වෙච්ච එක සෞඛ්‍ය වශයෙන් ගැටලුවක් නෙමෙයිද කියන එක. ඒක ආණ්ඩුවටම ඒක ආණ්ඩුවේ වැරද්දක් හිතවත් සහෝදරවරුනි අපේ මාතෘකාව වෙන්නේ මෙරට සෞඛ්‍ය ශාස්ත්‍රයේ ප්‍රශස්ත මට්ටමක පවතී යන වග. ඒක සෞඛ්‍ය ශාස්ත්‍රයේ දුර්වලතාවයක් නෙමෙයි. ආණ්ඩුව පක්ෂය කරන වැඩවලට සෞඛ්‍ය ශාස්ත්‍රයේ අහිංසක නිලධාරීන් පලි නැහැ. තව ප්‍රශ්නයක් ඔබ යොමු කළා නිරෝධායනය කළා කොරෝනා වැළඳිච්ච අයටත් ගෙදර ගිහිල්ලා ඒ කොරෝනාව වැළඳුණා නම් ඉතින් කොහොමද ඒක විශ්වාස කරන්නේ? මේ PCR පරීක්ෂණේ බොරු කියලාද ඔබ කියන්නේ? පොඩ්ඩක් හිතලා බලන්න. අපිට අභියෝගය තියෙන්නේ චීනයෙන් අපිට කොරෝනා මේ රටට පැමිණිගෙන මේ කොරෝනා වුහාන් නගරයෙන් ආරම්භ වෙච්ච එක නෙමෙයි අපේ අභියෝගය. අපිට ඉතාමත් සීමිත සංඛ්‍යාවක් PCR පරීක්ෂණ යන්ත්‍ර තියෙන්නේ. ඒ පරීක්ෂණ යොදාගෙන කොහොමද මේ හැලදිච්ච හැම කෙනාටම PCR පරීක්ෂණ යොමු කරන්නේ කියලා එකයි අපිට තියෙන අභියෝගය. ඉතින් අපි මේ අභියෝගයට සාර්ථකව මුහුණ දුන්නා. දැන් අපි ඇමරිකාව වගේ රටක් ගත්තොත් ඔවුන් හැම කෙනාටම ප්‍රතිකාර කරන්නේ ඇමරිකාව කොහොමද බල්ලට බෙහෙත් කරත් මිනිහට බෙහෙත් කරන්න ඉන්ෂුරන්ස් එකක් එපේ. ඒත් අපේ රටේ එහෙම නැහැ. අද රෑ 12ට ඉස්පිරිතාලේ ලෙඩක් හැදිලා ඉස්පිරිතාලේ ගියත් අද රෑ 12ට හරි ඒ ලෙඩේට ප්‍රතිකාර කරලා තමයි අපිව ගෙදර එවන්නේ. එහෙමයි අපේ සෞඛ්‍ය ශාස්ත්‍රය. අපේ සෞඛ්‍ය ශාස්ත්‍රය ඉන්දියාව වගේ මූ හිඟන්නේ මූ යාචකේ
යාචකයටත් ඉහළ පන්තියේ මිනිස්සයටත් නිර්ධන පන්තියටත් ධනපති පන්තියටත් එක විදිහට සලකපු ශ්‍රේෂ්ඨ දිවා රෑ නොබලා වෛද්‍යවරුන් වැඩ කරේ මේකට. ඉතින් අපි මේ නායකත්වය ප්‍රමුඛ කොටගත් ඒ ගෞරවය නිදහස් සෞඛ්‍ය ශේෂ්ඨට දෙන්න අපි අනාගත රට බාරගන්න ඉන්න දරුවෝ වශයෙන් අපි ඒ ගෞරවය දෙන්න කුහක වෙන්න හොඳ නැහැ. අපි ඒ ගෞරවය ලෝභ නැතුව දෙන්න ඕනේ. ඒක අපේ යුතුයකම. ඒක අනිවාර්යයෙන්ම දිය යුතුයි. ඉතින් ඒක ලෝක සෞඛ්‍ය සංවිධානයත් පිළිගනිද්දී ලෝක සෞඛ්‍ය සංවිධානයත් පිළිගනිද්දී අපේ රට හොඳ මට්ටමක ඉන්නවය කියලා අපේ රට හරියට තීන්දුව తీරන ගත්තය කියලා උපාය වැරදි කියනවා නම් තව කතා කරන්න දෙයක් නැහැ. මෙච්චරට පාලනය කරලා දීලා ඔබ උපාය වැරදි කියනවා නම් ඔබ අවදියෙන් නෙමෙයිද සිටින්නේ කියන වග තමයි මගේ තර්කය වන්නේ. ඉතින් සහෝදරවරුනි මම ඔබට කියන්න කැමතියි ඇමරිකාවේ අපි රට වැහුවා නම් කලින් ඔබ කියන විදිහට ඇමරිකාවේදී අපි ඇමරිකාව සත්ති 8ක් රට වහගෙන ඉඳලා ඇරියා. ඔබ කියන ආකාරයට PCR පරීක්ෂණ ඇමරිකාව වගේ කරන්න නැතුව ඉන්න ඕනේද මේ රට තුල? ඒ වගේම තමයි එහෙම කරාම අපේ රෝගී සංඛ්‍යාව වැඩි වෙන නිසා ඔබතුමා කියන්නේ මේ ආකාරයෙන් කරන්න එපා කියලාද? ගරු බුද්ධිමතුනේ අපි කොයිම වෙලාවකවත් කිව්වේ නැහැ ඇමරිකාව වගේ ලංකාව තුල PCR කරන්න එපා කියලා. ප්‍රශ්නේ තියෙන්නේ ගරු බුද්ධිමතුනේ ලංකාවට දවසකට PCR පරීක්ෂණ 5000ක් කරන්න ශක්‍යතාවය තිබිලා. තාමත් ලංකාව ඇතුලේ කෙරෙන්නේ 1000කටත් අඩු ප්‍රමාණයක් වෙන නිසා. එතකොට ගරු බුද්ධිමතුනේ ලංකාව ඇතුලේ Tamanට තියෙන ශක්‍යතාවයත් එක්කලා සූදානම් වෙන්න තියෙන හැකියාවත් එක්කලා බලද්දී ගරු බුද්ධිමතුනේ එහෙම සූදානමක් අපි දකින්නේ නැහැ. මොකද ගරු බුද්ධිමතුනේ ඔයිට වඩා එහාට ගිහපු සූදානම ලංකාව සෞඛ්‍ය ශේෂ්ත්‍රයට ගන්න පුළුවන් වෙන නිසා. මොකද ගරු බුද්ධිමතුනේ ලංකාවට දවසකට PCR 5000ක් කරන්න පුළුවන්. හැබැයි ලංකාව කරන්නේ 1000යි ගරු බුද්ධිමතුනේ. එතකොට මට කියන්න ලංකාවට කරන්න පුළුවන් තත් ඉඳලා බලද්දී ලංකාවේ සූදානම් වෙන්න පුළුවන් තත් ඉඳලා බලද්දී මේ වෙන සූදානම කොච්චර දුරට ප්‍රසත්ත මට්ටමක තියෙනවද කියලා වැරදි ගරු බුද්ධිමතුනේ. අද විවාදේ මාතෘකාව කොරෝනා අභියෝගයේ ජය ගැනීම සඳහා මෙරට සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ සූදානම ප්‍රශස්ත මට්ටමක නොපවති. ගරු බුද්ධිමතුනේ මෙතුමන්ලා අවතර කර දෙනින් පටන් ගන්නවා. මොකද අන්තිමට මෙතුමන්ලා හතරවෙනිය කිව්වේ මැතිවරණය මේ විවාදයට අදාළ නැහැ කිව්වා. ගරු බුද්ධිමතුනේ ඔබතුමලා පොඩ්ඩක් හිතලා බලන්න. කොරෝනා සමයක ආරම්භන මැතිවරණයකදී ගරු බුද්ධිමතුනේ ඒ සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕන. සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ දැනුවත් වීමෙන් ගරු බුද්ධිමතුනේ එතනින් එහාට ගිහිල්ලා සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ ඒ සම්බන්ධයෙන් පැහැදිලි නිර්ණායක සපයන්න ඕන. එතනින් එහාට ගිහිල්ලා ඡන්ද දාන්න එන්නේ කොහොමද? ඡන්ද පත්‍රිකාව ලකුණු කරන්නේ කොහොමද? කාර්ය මණ්ඩලයේ ඉන්න ඕන කොහොමද? පෝලිං ගහන්න ඕන කොහොමද? ඔය හැම දෙයක්ම ගරු බුද්ධිමතුනේ මේ වගේ අවස්ථාවකදී සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ නිර්ණායකත් එක්කලා සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ නිර්දේශත් එක්ක යන ඕන කාරණා. එතකොට ගරු බුද්ධිමතුනේ එහෙම දෙයක් සෞඛ්‍ය ශේෂ්ත්‍රයෙන් තාමත් උනේ නැහැ කියලා කියන්නේම කොරෝනා අභියෝගයේ ජය ගැනීම සඳහා මෙරට සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ සූදානම ප්‍රශස්ත මට්ටමක නැහැ කියන එකයි ගරු බුද්ධිමතුනේ. ඊළඟට මෙතුමාලට තීච්ච ප්‍රශ්නේ කරු බුද්ධිමතුනේ ප්‍රමාණවත් PCR පරීක්ෂණ සංඛ්‍යාවක් කළාලු. මතකද මම කලිනුත් උත්තර දුන්න කරු බුද්ධිමතුනේ ලංකාවට PCR පරීක්ෂණ කරන්න 5000කටත් වඩා අවස්ථාවක් තියෙනවා. හැබැයි කරන්නේ 1000කටත් අඩු ප්‍රමාණයක්. ඒ කියන්නේ කරු බුද්ධිමතුනේ අපිට කරන්න පුළුවන්. ඒ කියන්නේ සූදානම් වීම සඳහා අවස්ථාව තියෙනවා. හැබැයි අපි සූදානම් වෙලා නැහැ. කරන්න ඕන ප්‍රමාණයක් කරලා නැහැ කරු බුද්ධිමතුනේ. ඒ කියන්නේම ලංකාවේ සූදානමේ ප්‍රශ්නයක් තියෙනවා. එහෙම ප්‍රශ්නයක් තියෙන තැනකදී අපි දකිනවා කොරෝනා අභියෝගයේ ජය ගැනීම සඳහා මෙරට සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ සූදානම ප්‍රශස්ත මට්ටමක නැහැ කියලා. ඊළඟ කාරණාව කරු බුද්ධිමතුනේ මෙතුමන්ලා කිව්වා ලංකාවේ සෞඛ්‍ය සේවය ඉහළින්ම ඉන්න රටක් කියලා. රෑ 12ට ගියත් අපිට බෙහෙත් ගන්න පුළුවන් කිව්වා. ඇත්ත කරු බුද්ධිමතුනේ අපිත් කියනවා ලංකාවේ සෞඛ්‍ය සේවය තමයි හොඳම කියලා. ඉතින් කරු බුද්ධිමතුනේ එහෙම සෞඛ්‍ය සේවයක් ඇතුළේ ඉඳගෙන තමයි අපි කියන්නේ ඒ ගත්ත ක්‍රියාමාර්ග හරි නැහැ කියලා. ඒ කරු බුද්ධිමතුනේ හොඳම ලංකාව නම් හොඳම සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ තියෙන රට. ඇයි තොණ්ඩමන් මහත්තයාගේ මලගෙදරට අවශ්‍ය නිර්ණායක දෙන්න බැරි? ඇයි කරු බුද්ධිමතුනේ එහෙම හොඳම සෞඛ්‍ය සේවයක් තියෙන රටකට තමන්ගේ PCR ගන්න වැඩි කරගන්න බැරි වෙන්නේ? එහෙම සෞඛ්‍ය සේවයක් තියෙන රටකට කරු බුද්ධිමතුනේ ඇයි රට ආසාදිත වෙන්න කලින් ලොක්ඩවුන් කරගන්න බැරි වෙන්නේ? ඇයි කරු බුද්ධිමතුනේ ලංකාවේ විතර ක්ලස්ටර්ස් 4ක් වෙනකම් එතනින් එහාට ගිහලා ආසාදිතව 2000 පව් වෙනකම් ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න බැරි වෙන්නේ. පැහැදිලිවම කරු බුද්ධිමතුනේ ලංකාවේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ ධාරිතාවේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. මෙතුමලා කතා කරන විදිහට ලංකාවේ සෞඛ්‍ය සේවය හොඳ නැති කමක් නෙමෙයි තියෙන්නේ. විවාදය ආයිත් කියවලා බලන්න මාතෘකාව කොරෝනා අභියෝගයේ ජය ගැනීම සඳහා මෙරට සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ සූදානම ප්‍රශස්ත මට්ටමක දිනවද නැද්ද කියලා කතා කරන්න ඕන. නැතුව ලංකාවේ සෞඛ්‍ය සේවය හොඳම එකද නරකම එකද නෙමෙයි කරු බුද්ධිමතුනේ ලංකාවේ සෞඛ්‍ය සේවය ගන්න සූදානම ගැන විවාදේ කතා කරන්න තියෙන්නේ. ඩයලොග් ෆයිනල් බැටල් තම මතය සනාත කොට විවාදය අවසන් කරමින් අදහස් දැක්වීම සඳහා දෙපිළේම නායකයින් හට මිනිත්තු 4ක කාලයක් මෙම වටයේදී හිමි වේ.
ඇත්ත තමයි ගරු බුද්ධිමතුනේ රෑ 12ට ඉස්පිරිතාලට ගියත් ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රය ඇතුලේ උත්තර දෙන්න පුළුවන් විදියට ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රය දියුණු වෙලා තිනවා. හැබැයි ගරු බුද්ධිමතුනේ ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයි. එහෙම දියුණු වෙච්ච සෞඛ්‍ය ශාස්ත්‍රය ගරු බුද්ධිමතුනේ මෙහෙම කොරෝනා අභියෝගයට සූදානම් වීම ප්‍රශස්තද නැද්ද කියලා. ඒක ගරු බුද්ධිමතුනේ අපි කිව්ව ප්‍රශස්ත නැහැ කියලා. ඒක තමයි ඉන්දියාවට කොරෝනා ඇති වෙනකොට ගරු බුද්ධිමතුනේ ලංකාවේ සූදානම් ප්‍රශස්ත නැති හින්දා ලංකාවට කොරෝනා රෝගය ආවා. හැබැයි ගරු බුද්ධිමතුනේ පළවෙනි රෝගය වාර්තා වුණාට පස්සේ ලංකාවේ ප්‍රශස්ත සූදානම් නැති හින්දා කරු බුද්ධිමතුනේ ලංකාවේ ඇතුලේ රෝගය ව්‍යාප්ත වුණා. ඔන්න කොරෝනා අභියෝගය ජය ගැනීම සඳහා මෙරට සෞඛ්‍ය ශාස්ත්‍රයේ සූදානම ප්‍රශස්ත නැහැ. සෞඛ්‍ය ශාස්ත්‍රය සාපේක්ෂව කරු බුද්ධිමතුනේ දැන් ඔබතුමාලගේ අවධානය අරගෙන යන්නේ මෙතුමාල විවාදයට ගෙන ආපු කරුණු කාරණා එක්කලා කතා කරන්න. මතකද කරු බුද්ධිමතුනේ බස් රථ ගැන කියුණා. ඔව් බස් රථ ඇතුලේ දැන් ක්‍රෙඩිට් කාඩ් වලින් ගෙවන්න පුළුවන් හරි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කරනවා කියලා. නෑ කරු බුද්ධිමතුනේ ඔබතුමාලා මමත් දන්න කාරණේ තමයි දැන් බස් රථ සීට් ගානට නෙමෙයි කරු බුද්ධිමතුනේ මිනිස්සු යන්නේ තාමත් නැගිටලා යනවා. ඔන්න කරු බුද්ධිමතුනේ කොරෝනා අභියෝගය සඳහා අච්චර ලොකු දෙයක් කරන්න පුළුවන් වෙච්ච සෞඛ්‍ය ශාස්ත්‍රය තුල උත්තර දීපු විදිය. දැන් ඔය බස් රථ වල යන ප්‍රමාණය පිළිබඳ ලංකාවේ සෞඛ්‍ය මහජන පරීක්ෂකවරු ටික ගිහිල්ලා බලනවද නෑ කරු බුද්ධිමතුනේ. එතනින් එහාට ගිහිල්ලා අරත් කරු බුද්ධිමතුනේ මුඛාවරණ ගැන බලන්න ගන්නෙත් මේ අද ඊයේ ඉඳලා කරු බුද්ධිමතුනේ. ඔන්න කොරෝනා ව්‍යාප්ත වුණාට පස්සේ තමයි කරු බුද්ධිමතුනේ ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රය තුල ක්‍රියාමාර්ග ටික ගන්න. හැබැයි එහෙම වෙන්න බෑ. ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රය කියලා කියන්නේ ලෝකෙත් එක්ක හැප්පෙන්න පුළුවන් සෞඛ්‍ය ශාස්ත්‍රයක්. එතකොට කරු බුද්ධිමතුනේ කොරෝනා එන්න කලින් තමයි අපි පෙර සූදානම ගන්න ඕන. එහෙම සූදානම ගත්තේ නැති හින්දා කරු බුද්ධිමතුනේ අපි දකිනවා කොරෝනා අභියෝගය ජය ගැනීම සඳහා මෙරට සෞඛ්‍ය ශාස්ත්‍රයේ සූදානම ප්‍රශස්ත මට්ටමක නැහැ කියලා. මතකද කරු බුද්ධිමතුනේ මැතිවරණය කොහොමද හුව සෞඛ්‍ය ශාස්ත්‍රයට ගැලපෙන්නේ? ලස්සනට 4 වෙනි උත්තර දුන්න කරු බුද්ධිමතුනේ. ඊළඟට මෙතුමාලා මොකද්ද ප්‍රශ්නේ තිබ්බේ? 98600 PCR පරීක්ෂණ ටික කරනවානේ. දැන් හොඳයි කියලා කිව්වා. ගරු බුද්ධිමතුනේ අපිට ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කරු බුද්ධිමතුනේ දිනකට PCR පරීක්ෂණ 5000ක් කරන්න කියලා තියෙනවා. හැබැයි ලංකාව ඇතුලේ කරු බුද්ධිමතුනේ 100 කරන්න ඒ කාරණේ කරන්නේ නැති එක කරු බුද්ධිමතුනේ. ඇයි මම එහෙම කියන්නේ? ලංකාවේ තාමත් PCR පරීක්ෂණ දිනකට වෙන්නේ 1500ත් අතර. අන්න ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රය අච්චර හොඳ වෙලත් කරු බුද්ධිමතුනේ ලංකාව අනුගමනය කරන ක්‍රියාමාර්ග අරත් කරු බුද්ධිමතුනේ දැන් තමයි ලංකාවේ PCR ප්‍රමාණය වැඩි කරන්න වන්නේ. ඔන්න ලංකාවේ ඇතුලේ රෝගේ ව්‍යාප්ත වුණාට පස්සේ හැබැයි කරු බුද්ධිමතුනේ අපි ඒක කරන්න ඕන. ලංකාවේ ඇතුලේ රෝගේ ව්‍යාප්ත වෙන්න කලින් ඒක තමයි පෙර සූදානම. හැබැයි ලංකාවේ සූදානම් වුණාද? නෑ. ඒකින්ද කරු බුද්ධිමතුනේ අපි දකිනවා කොරෝනා අභියෝගය ජය ගැනීම සඳහා මෙරට සෞඛ්‍ය ශාස්ත්‍රයේ සූදානම ප්‍රශස්ත මට්ටමක නැහැ කියලා කරු බුද්ධිමතුනේ. අනේ ගරු විද්වතුනේ මේ නූපන් දරුවන් සිව් දෙනාට කියලා දෙන්න මෙරට මේ සෞඛ්‍ය ශාස්ත්‍රය පිළිබඳව. ඉතින් මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ මොවුන් කියනවා දවසට PCR පරීක්ෂණ 5000ක් කරන්න ඕන කියලා ගරු විද්වතුනේ. ඉතින් දවසට PCR පරීක්ෂණ 5000ක් කරන්න කෝ රෝගීන් ඉතින් දවසට PCR පරීක්ෂණ 5000ක් කරන්නට අවශ්‍යතාවයක් නැහැ ගරු විද්වතුනේ. මන් දැත් මේ වන විටත් 98600ක ප්‍රමාණයක් PCR පරීක්ෂණ සිදු කර තිබෙනවා ගරු විද්වතුනේ. ඉතින් මොවුන් තව කතා කරා දේශපාලනකරණය ගැන. මන් දන්නේ නැහැ මොවුන්ට පක්ෂ ભેද තියෙනවද කියලා. ඒ වගේම තමයි මොවුන් දේශපාලන මේකට ගාව ගත්තා. මේ තොණ්ඩමන්ගේ තියෙනවා මේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම පිළිබඳ. ඒ වගේම තමයි මේ මැතිවරණ පිළිබඳ කතා කරා. නෑ ගරු විද්වතුනේ ඒ නෙමෙයි අපි කතා කරන්න අවශ්‍ය. මෙරට සෞඛ්‍ය ශාස්ත්‍රය ගැන ගන්නවා නම් ප්‍රශස්ත මට්ටම ගැන කියලා දෙන්නම් මම ඔයගොල්ලන්ට. ප්‍රශස්ත මට්ටම බලන්න ඕනේ සමාජයත් එක්ක සමාජයේ තියෙනා වූ ගැටලු කාරණා ඒවත් එක්ක කරගෙන තමයි ගරු විද්වතුනේ මේ ප්‍රශස්ත මට්ටම කෙසේද වෙන්නේ කියලා බලන්න ඕනේ. මේ ඔක්ස්ෆර්ඩ් විද්‍යාලය අකාරාදී පිළිවෙලට තිබ්බ කියලා ඒව පිළිවෙලට කරන්න ඕනේ නෑ ගරු විද්වතුනේ. මන් මෙරට සෞඛ්‍ය ශාස්ත්‍රයේ තියෙනා වූ පහසුකම් දැනගෙනයි අපි මේ කරන්නා වූ සියලු කටයුතු කරන්න ඕනේ කරු විද්වතුනේ. ඒ වගේම තමයි මොවුන් රටවල් ගාව ගන්න එපා කියද්දි මොවුනුත් ගාව ගත්තා. ඉන්දියාව අපිට අදාළ නැහැ කරු විද්වතුනේ. ඒ වගේම තමයි අපිට ඇමරිකාවත් අදාළ නැහැ. ඉතින් මේ ලංකාව තුල අපි මේ කරන්නා වූ සියලු කරුණු කාරණා එක් කරගෙන මේ නූපන් දරුවන් සිව් දෙනාට කියලා දෙන්න කොහොමද මේ රට ඒ වගේම තමයි මෙරට තියෙනා වූ සෞඛ්‍ය ශාස්ත්‍රයේ දියුණු වෙලා තියෙන්නේ කරු විද්වතුනේ. ඉතින් මම ඔබට තවත් පැහැදිලි කරන්නම්. මොවුන් කියලා දුන්නා මොවුන් තවත් ප්‍රකාශයක් ඉදිරිපත් කරා මේවා PCR පරීක්ෂණ පිළිබඳව. ඉතින් මේ PCR පරීක්ෂණ ගැන දැන් මම කලින් සඳහන් කරා වගේම තමයි අපිට දවසකට 5000 කරන්න අවශ්‍යතාවයක් නැහැ. මා පිළිගන්නවා WHO එකෙන් කියලා තියෙනවා දවසට PCR පරීක්ෂණ 5000 කරන්න කියලා. ඉතින් කොහින්ද රෝගීන් මේ කිරීම සඳහා. ඉතින් ඒ වගේම තමයි මම තවත් කරලා දෙන්නම්
ඡන්ද පත්‍රිකාවක් ගැසට් කරලා නැහැ කියලා කිව්වා මේගොල්ලෝ. ඔබ දැකලා නැද්ද? ඔබ මම හිත සමාජයේ යාවත්කාලින නොවන පුද්ගලයන් 4 දෙනෙක් වෙන්නේ නැති. ඉතින් සමාජයේ කියලා දෙනවා මැතිවරණ කොමසාරිස් කියලා තියෙනවා. මෙරට දැන්ට සෞඛ්‍ය මට්ටම අතින් ඉහළයි මේ මැතිවරණය තිබීම සඳහා. ඉතින් ඒක ගැන අපිට සෞඛ්‍ය ශාස්ත්‍රයේ සූදානම පෙර දැනුම් දිනව කරලා තියෙනවා ගරු විද්‍යුතුනි. ඉතින් ඒක ගැන අපි කතා නොකර මොවුන් ටික පැත්තකට කරමු. ඉතින් ඒ වගේම තමයි මම තවත් කියන්න කැමති අවසාන වශයෙන් අපේ කතිකාවියන් දෙදෙනා කියපු සියලු කරුණු සත්‍යයි. මගේ කතාවත් සත්‍යයි. මෙරට තියෙනා වූ කොරෝනා වෛරසය සඳහා සෞඛ්‍ය ශාස්ත්‍රයේ සූදානම ප්‍රශස්ත මට්ටමක පවතී. නැවතත් මාතෘකාව කියා මේ නූපන්දරුවන් සිව් දෙනාට පැහැදිලි කර දෙන්න. ඩයලොග් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් හඳුන්වා දෙන මුළු දවස පුරාවට ඔෆිස් සහ ඉගෙනුම් වැඩ සඳහා any time data package Zoom, Google, Microsoft, YouTube අධ්‍යාපන කැප් සහ වෙබ් භාවිතයන් සඳහා සුවිශේෂී ගාස්තු සමග GB 35ක් රුපියල් 495යි GB 80ක් රුපියල් 995යි ඔබත් අදම ඇක්ටිවේට් කරගන්න සුපිරි අධිවේගී හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් සමග අදම ඔබේ නිවසත් බලකන්වන්න ඩයලොග් අනාගතය අදයි. විවාදේ කරුණු කාරණා ගැන කතා කරද්දී තම තමන් ගේන පදනම ඇතුළේදී තමන් ක්‍රියා කරපු පිළිවෙල ගැන ඇත්තටම තම තමන් වෙනම හිතලා බලන්න ඕනේ. මට කරුණු කාරණා ගැන කියද්දී වෙනස් පදනමකින් එනවා රිච්මන්ඩ් කණ්ඩායම. රිච්මන්ඩ් කණ්ඩායම එන පදනමේ හැටියට ලංකාව දැන් ඉන්න හොඳ තත්ත්වයක. එහෙම තියෙන තත්ත්වයක් ඇතුලේ ලංකාවේ පර්ෆෝමන්ස් කොහොමද හැකියාව ශක්තිතාවය යටතේ කරපු විදිය කොහොමද කියන එක කතා වෙන්නේ. ඒ කාරණාවට පිළියන්දල මධ්‍ය මහාවිද්‍යාලයෙන් උත්තර බදිද්දි අනිත් පැත්තට ප්‍රතිතර්ක ගෙනෙද්දි තමන්ට වාසි පැත්ත මොකක්ද කියලා අවබෝධ කරගෙන යන්න ඕනේ. දැන් මෙතන තේරුම් ගන්න ඕනේ ඕගොල්ලෝ සෞඛ්‍ය ශාස්ත්‍රයේ කියන එක මුළු ලංකාවේ හැම පද්ධතියම කරගන්න එක වෙනට වාසි ගන්න අවස්ථා තිබුණ තැන් තියෙනවා. ඒ කාරණා අවබෝධ කරගන්න තාක්ෂණික වශයෙන් විවාදයේ එක විවාදකයෙක් නැතුව කතා කරපු විවාදයක් විදියට කණ්ඩායමේ තාක්ෂණික ගලා යාම ගැන ගැටලුවක් තියෙනවා. ඒක ගැන අත්‍තරම මේ අපි කමෙන්ට් කරලා තේරුමක් නැහැ. මොකද කණ්ඩායමේ 4 දෙනාගෙන් එක්කෙනෙක් අඩු වෙනවා කියන එකේ බැරරුම්කම් තේරෙනවනේ. ප්‍රධානම තියෙන්නේ කණ්ඩායමේ ජයග්‍රහණය පරාජය මොකක් වුණත් කණ්ඩායම් දෙකම තම තමන්ගේ වගකීම හරියට අවබෝධ කරගෙන ඉදිරියට විවාද කරගෙන යන්න සුවවතන කණ්ඩායම් දෙකට. මේ විවාදය අතර පිළියන්දල මධ්‍ය මහාවිද්‍යාලය මේක තරගකරුවෙක් නැතුව තමයි අතර මේ කුසලය කිව්වා වගේ මේ තරඟට එන්නේ. කොහොම නමුත් මම අගය කරනවා මල්ලි ඔයගොල්ලෝ දැන් අර කවුරු හරි නැති වුණත් ඔයගොල්ලෝ තුන් දෙනෙක් එක්ක හරි මේ තරඟට ඒ කියන්නේ නිකම්ම මේ වෝකෝව එකක් දෙන්නෙත් නැතුව මොකද සාමාන්‍යයෙන් එක්කෙනෙක් අඩු වුණාම අපි සාමාන්‍ය තරඟාවලියකදී මේ සංග්‍රාමයේ ඔන්ලයින් නොවෙන්නට මේක නිකන් මේ වෝකෝව එකක් බවට පත් වෙනවා මල්ලි. ඉතින් මම ඇත්තටම අගය කරනවා ඔයගොල්ලෝ මේ තුන් දෙනා ආපු එකට. තුන් දෙනා ඇවිල්ලා මෙතන ඇත්තටම ලොකු මේ තරඟයක් දෙන්න උත්සාහ කරපු එකට. ඒත් එක්ක මල්ලි මම හිතනවා දැන් විවාදයක් වුණාම දෙගොල්ලෝම රිච්මන්ඩ් විද්‍යාලයත් එක්ක හිතුව මම හිතනවා දැන් ඔයගොල්ලෝ මල්ලි අහන ප්‍රශ්නයකට පිළිතුරු දීමේදී ඒ ප්‍රශ්නයට ඒ කියන්නේ කොටිම කියන දැන් මේ තරඟාවලියේ ස්ට්‍රක්චර් එක වෙනස් වෙනවා. මම හිතනවා ඔයගොල්ලෝ ප්‍රශ්න අහන විදියත් වෙනස් කරන්න ඕනේ කියලා. රිච්මන්ඩ් විද්‍යාලයේ මම දකිනවා මම ජජ් කරපු ඩිබේට් වලින් ඉස්සරහින් ඉන්නේ ඒගොල්ලෝ ප්‍රශ්න ඇසීම සම්බන්ධයෙන් තප්පර 15කට ප්‍රශ්න 3 ගානේ අහනවා. එතකොට මල්ලි අර අපිට ඊළඟට විනාඩි 3ක් කතා කරන්න තියෙනවා. අපි ඒකට උත්තර දෙන්නත් ඕනේ. ඒ වගේ අර තාක්ෂණය පැත්තෙන් පිළියන්දල මධ්‍ය මහාවිද්‍යාලයේ මම හිතනවා පොඩ්ඩක් ඒක ගැනත් ඉතින් මේවා කරන්න කියලා. විවාදයේ කරුණු සම්බන්ධයෙන් මම වැඩි කියන්නේ නැහැ. ඇත්තම කියනවා රිච්මන්ඩ් විද්‍යාලය සහ පිළියන්දල මධ්‍ය මහාවිද්‍යාලය දෙකම කරුණු වලින් සෑහෙන්න පෝෂණය වෙන්න ඕනේ. මොකද මේ එකම කරුණ තමයි මට ඇහෙන්නේ. මට ඇත්තටම ප්‍රසිද්ධි පිටේ යන්නට ලංකාවේ සාධිතිය නැත්නම් ඒ කතන්දරයක් තමයි. මේ කාණ්ඩය දෙපැත්තටම සුළුපතන බලමු දෙන්නේ කියලා. ස්තුතිවන්ත වෙනවා කැලණි ධර්මාලෝක විද්‍යාලයට මෙවැනි තරගාවලියක් සංවිධානය කිරීම පිළිබඳ. මොකද ඇත්තටම අපි පෞද්ගලිකවත් කතා වුණා. මොකද මේක බොහොම අගනා කන්සෙප්ට් එකක් සහ මේ අවස්ථාවේදී මේ කන්සෙප්ට් එක මේ විදිහට කරගෙන යෑමට උත්සුක වීම මේ කරගෙන යන්න ඔයගොල්ලෝ දක්වන ඒ ධෛර්යය මම බොහොම අප්‍රීෂিয়েට් කරන. ඒ කියන්නේ බොහොම සන්තෝෂ වෙනවා මේ ඔයගොල්ලෝ ගන්න උත්සාහය පිළිබඳ. විවාදය ගැන කතා කරද්දී වැඩි වෙලා මම කියන්න ගන්නෑ. මේ විවාදයේදී කතා වුණා කණ්ඩායම් දෙකම මේ කොරෝනා අභියෝගයේ ජය ගැනීම සඳහා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සූදානම ප්‍රශස්ත මට්ටමක වතිනාද නැති කියලා. මම එක අවස්ථාවක් කියන්නේ අවස්ථා කීපයක් ගත්තම එක අවස්ථාවකදී රිච්මන්ඩ් විද්‍යාලයේ හැමතිස්සෙම කතා කරන්න උත්සාහ කරේ මේ ගත්තු එක දෙයක්වත් මේ සූදානම කිසිම සාර්ථකත්වයක නැහැ කියන තැන ඉන්න රිච්මන්ඩ් විද්‍යාලය. ඒ කියන්නේ
කියන්නේ බොහොම අන්තවාදී පැත්තකට අරගෙන යනවා. දැන් මොකද අපි දන්නවා බොහොම අපි ඒ කියන්නේ නිවුස් වලත් ප්‍රවෘත්ති වලත් දකිනවා ඇත්තටම ජනාධිපතිවරයාව පවා මෙහෙව්වේ ඇඳිරි නීතිය දාන තත්ත්වයට පත් කරන්න උත්සාහ කරේ ඒ තත්ත්වයට පත් කරේ සෞඛ්‍ය සේවය. අපි ඒක අපි දැක්කා. ඒක අපි ප්‍රවෘත්ති වල පවා දැක්කා ජනාධිපතිවරයාව ඇඳිරි නීතිය දාන තත්ත්වයට අමාරුවේ දැම්මේ සෞඛ්‍ය සේවය. ඉතින් සෞඛ්‍ය සේවය හැමතිස්සෙම දේවල් නිර්දේශ කරනවා. නමුත් ඒ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී දැන් සෞඛ්‍ය සේවය නිර්දේශ කරලා තියෙනවා මීටරයක දුරින් ඉන්න, එහෙමත් නැත්නම් මේ මාස්ක් දාන්න, එහෙමත් නැත්නම් සැනිටයිසර්ස් යූස් කරන්න කියලා ඒවා නිර්දේශ කරලා තියෙදි සෞඛ්‍ය සේවයට බෑ කියලා තොණ්ඩමන්ගේ මලගේ නවත්තන්න. ඒක නවත්තන්න ඕනේ රජයෙන්. ඒතකොට සෞඛ්‍ය සේවය අරන් තියෙන සූදානම බොහොම ප්‍රශස්තයි. හරිද? අනිත් එක ඊට පස්සේ ඔය PCR ගැන කතා කරනවා. PCR පරීක්ෂණ මුලින් අඩුවෙන් කරේ පස්සේ 3000ක මට්ටමට ගෙනාවා. නමුත් එක අවස්ථාවක මම දැක්කා පිළියන්දල මධ්‍ය මහාවිද්‍යාලයෙන් කියනවා ඒ කියන්නේ PCR පරීක්ෂණ කරන්න කෝ රෝගීන් කියලා. ඇත්තරම දරුවෝ PCR පරීක්ෂණ කරන්නේ රෝගීන්ට නෙමෙයි. PCR පරීක්ෂණය කරලා තමයි රෝගීන් හඳුනගන්නේ. හරි? ඉතින් ඒ වගේ බොහොම ඒ කරුණු පිළිබඳ දැනුවත් වීම අවශ්‍යයි. මොකද මේක දැන් රටේ මේ මාස 3ක් තිස්සේ ගෙදෙට්ට වෙලා අපි හොයපු දෙයක් නෙමේක. ඒකින කරුණු පිළිබඳ බොහොම දැනුවත් වීම ඊට වඩා දෙපැත්තෙම මම බලාපොරොත්තු වුණා. නමුත් ඇත්තටම මේ platform එකේ මේ format එකේ කරපු විවාදයක් විදිහට මම බොහොම සතුටු වෙනවා. සුබ පතනවා කණ්ඩායම් දෙකට. පිළියන්දල මධ්‍ය විද්‍යාලය ගාල රිච්මන්ඩ් විද්‍යාලයත් අතර පැවති විවාදයේ දක්ෂතම කතිකයා ලෙස තේරීපත් වෙනවා ගාල රිච්මන්ඩ් විද්‍යාලයේ ධාරක පසිදු. ඒ අනුව පිළියන්දල මධ්‍ය විද්‍යාලය ගාල රිච්මන්ඩ් විද්‍යාලයත් අතර පැවති විවාදයේ විනිශ්චය මණ්ඩලයේ ඒකමතික තීරණයකට අනුව ඉදිරි වටේට සුදුසුකම් ලබනවා ගාල රිච්මන්ඩ් විද්‍යාලය. විවාදයේ සමගින් සහභාගී වුණු පාසල් විවාද කණ්ඩායම් දෙකටත් මේ විවාදයේ පැවැත්වීම සඳහා විනිශ්චය මණ්ඩලය ලෙස අපිට දායකත්වය ලබා දුන්න විනිශ්චය මණ්ඩලය ඔබ සියලු දෙනාටමත් අදින සංග්‍රාමයේ ඔන්ලයින් එඩිෂන් යථාර්ථයක් බවට පත් කර ගැනීම සඳහා අපිට ප්‍රධාන අනුග්‍රහය ලබා දෙන ඩයලොග් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් ආයතනයටත් ඒ වගේම අපගේ නිල අධ්‍යාපන සහකරු වන Chartered Institute of Personnel Management ආයතනයටත් ඒ වගේම අපට සමානුග්‍රහකත්වය ලබා දෙන ඩොක්ටර් පෙට් ඇනිමල් හොස්පිටල් ආයතනයටත් අද දින විවාදයෙන් නැරඹීම සම්බන්ධයෙන් අපහා එක්වුණු ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වන අතර ඔබගෙන් සමුගන්නවා ඔබ සැමට සුවදායක දවසක්.